පෙරුවන් සරණයි සියලු දෙනාට. අද අපි සතියේ අඟහරුවාද දිනේ දහම් සාකච්ඡාවක් පවත්වන්න තීරණය කළා. මොකද අපි දැනට පවත්වන දහම් සාකච්ඡා දෙකම ඉරිදා සහ සඳුදා. මේ දහම් සාකච්ඡා දෙකම ලංකාවේ වේලාවෙන් පවත්වන්නේ පස්වරුවේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් 3:00 සහ 3ට කියන වේලාවල් පිළිවෙලින් ඉරිදා හා සඳුදා. ඉතින් මේ වෙලාවල් මීට වඩා එහා මෙහා කරන්න විදිහක් නැති බව අපිට පේනවා. මොකද අපිට යුරෝපයේ රටවලින් කියන්නේ එංගලන්තයේ සහභාගී වෙන කල්යාණ මිත්‍රයන් ඉන්නවා. ඒගොල්ලන්ට ඒ අවස්ථාවේ ලංකාවට මේ වෙලාවෙදී ඒගොල්ලන්ට ඒ උදේවරුව යෙදෙන්නේ. ඉතින් ඉරිදා බොහෝ විට ඒ පිරිස සහභාගී වෙනවා. එතකොට සඳුදා දහම් සාකච්ඡාවට අපි ඕස්ට්‍රේලියාව වගේ ගත්තොත් ඒ රටවල එම ප්‍රදේශයට එම කලාපයට ටයිම් සෝන් එක අනුව ඒ අයට රාත්‍රී වෙලාව. ඉතින් ලංකාවේ සවස 3:00 වෙලාව. ඉතින් ඒක සඳුදා දහම් සාකච්ඡාව බොහෝ වෙලාවට ඒ අය සම්බන්ධ වෙනවා. ඉතින් එම ස්වභාවය නිසා අපිට දැන් මේ දහම් සාකච්ඡාවට වෙලාවල් වෙනස් කරන්න හැකියාවක් නැහැ. මොකද ඉරිදා හා සඳුදා මේ විදියට යෙදিলা තියෙන නිසා. ඉතින් මේ දවස් දෙකේම මේ වෙලාවල් ගත්තාම ලංකාවේ ඇයිට මේකෙන් සඳුදා වැඩ කරන දවසක් නිසා සහභාගී වෙන්න අවස්ථාවක් තියෙන්නේ ඉරිදා දහම් සාකච්ඡාවට තමයි. නමුත් ඉරිදා සමහර වෙලාවට සතියන්තේ නිසා නම් වැඩ කටයුතු යෙදෙන්න පුළුවන්. ඊට වඩා වැදගත් හේතුවක් දැන් තියෙනවා. කලුතර අභිධර්ම ආඩම අපේ අභිධර්ම ගුරුතුමා වන අජන්ත සම්පත් මැතිතුමන් විසින් ඉරිදා ඒ වෙලාවට යොදන නිසා ඒ පන්තියේ සහභාගී වෙන පින්වතුන් සැලකිය යුතු පිරිසක් නිසා ඉරිදාට සහභාගීත්වය සිදු වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ අය. ඉතින් මේ ඔක්කොම හේතු ගැන කල්පනා කරලා අපි අදහස් කරා ශ්‍රී ලංකාවේ අයට වඩාත් පහසු වෙන්න මේ ධර්ම සාකච්ඡාව අපි යොදාගමු කියලා අඟහරුවාදා දවසක. මොකද ඉරිදා සඳුදා ඊළඟට එන්නේ අඟහරුවාදේ. ඒ අනුව අපි අඟහරුවාදේ යොදාගත්තා. අඟහරුවාදත් හැමෝන්ටම පහසුයි රාත්‍රී නිදා ගන්න පෙර අවස්ථාව. ඒ නිසා අපි 9:00 නැත්නම් 10 ඉඳලා මේ දහම් සාකච්ඡාව පවත්වන්න කල්පනා කරා. ඉතින් මේ නිසා තමයි මේ දහම් සාකච්ඡාව මේ ඇනට අපිට යෙදුනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ අපේ කල්යාණ මිතුරන් සම්බන්ධ කරගෙන පුළුවන් තරම් මේ දහම් සාකච්ඡාව අඟහරුවාද දවසේ මේ වෙලාවට වැඩ කටයුතු සියල්ල අවසන් වෙලා බොහෝ දිනක් ශ්‍රී ලංකාවේ තමන් දවස අවසන් කරලා සැතපෙන්න යන මොහොතේ ඉතින් මේක දහම් සාකච්ඡාවක් කරලා දහම් මානසිකාරයක් වඩලා ඒ දවස අවසන් කරන්න ලැබෙන ඉතාම අනකි ප්‍රස්තාවක්. ඉතින් ඒක නිසා අපිට මේ කාලය මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කාටවත් ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ. ඉතාම හොඳ වෙලාවක් තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොම කාරුණිකව ගෞරවයෙන් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා හැකිතාක් මේ දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. මේ අපේ අඟහරුවාද දවසේ පවත්වන. ඉතින් අඟහරුවාද දවසේ අපි මීට කලින් තුරුණු සිතට යථාර්ථයේ වැඩසටහන සන්ධ්‍යාවේ ලංකාවේ වෙලාවෙන් 7ට පැවැත්වුණා. 7 ඉඳන් 8 වෙනකම් වැඩසටහන් කීපයක් අපි සාර්ථකව පැවැත්වුවා. නමුත් ඒ දරුවන්ට තියෙන අධ්‍යාපනික කටයුතු නිසා తాවකාලිකව දැනට වැඩසටහන අපි අත්හිටුවලා තියෙනවා. යථා කාලයේදී සචිත්‍රා නිර්මිනී දියණිය තමයි මේ වැඩසටහන පැවැත්වුවේ. ඉතින් ඇයට අවස්ථාව ලැබෙන විදිහට අපි මේ වැඩසටහනත් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ දහම් සාකච්ඡාවේදී විශේෂයෙන් අපි අපේ වැඩිහිටි කල්යාණ මිත්‍රයන් ශ්‍රී ලංකාවේ ඉන්නවා බොහෝ දෙනෙක්. ඒ අයගේ සහභාගීත්වය ඉතාම අගය කරමින් ඒ වැඩිහිටි අයට සුදුසු මට්ටමේ දහම් සාකච්ඡාවක් බවට මේක පත් කරගන්නයි අපි අවශ්‍යතාවය වුණාව තියෙන්නේ. ඉතින් අපි බොහෝ දෙනෙක් අපි ගත්තොත් අද දවසේ අපි ඉරිදා සඳුදා දවස් දෙකේම අපි යම්කිසි දහම් මානසිකාරයක් පැවැත්තුවා. ඒවා ඔබ සැමට
වැඩසටහන් දැනට සඳුදා සාකච්ඡාව අප්ලෝඩ් වුණාද? ඉතා ඉක්මනින් හෙට වෙනකොට බලාපොරොත්තු වෙනවා ඉරිදා වැඩසටහන අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ සාකච්ඡා දෙකට සමන් දුන්නා නම් සෙනසුරාදා ගුරුතුමා අපිට කරපු ඒ දහම් වැඩසටහන අභිධර්මයේ වැඩසටහනේ සාරය අපි ඒ වැඩසටහන් දෙකෙන් සාකච්ඡා කරා. ඉතින් අපි විශේෂයෙන් සඳුදා සාකච්ඡාවේදී ඉස්මතු කළා කරුණක් අපි මේ ජීවිතේ හැම මොහොතකම සිහියෙන් ගත කරලා දහම් මානසිකාරය වඩලා ඒ දහම් මානසිකාරය තුලින්ම අපේ ජීවිතය ඒ උතුම් තත්වයකට අධ්‍යාත්මික වශයෙන් උසස් තැනකට ගෙනියන්න අපි උත්සාහ කරන්න අවශ්‍යයි කියන කාරණේ අවධාරණය කරා. මොකද මේ මනුෂ්‍ය ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ අප විසින් කරපු මහා කුසල සම්භාරයක ප්‍රතිඵලයක් විදියට, අප විසින් පුරපු පාරමිතාවක ප්‍රතිඵලයක් විදියට. ඉතින් ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේ ලැබිච්ච උත්කෘෂ්ඨ අවස්ථාව අපිට හොඳට අපේ ප්‍රසාද මට්ටමට ලෝකයේ තියෙන ධර්මතා අරමුණු කරන්න හැකියාවක් තියෙන අවස්ථාවක් තමයි මේ මනුෂ්‍ය භාවය කියලා කියන්නේ. ඉතින් ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් අවස්ථාවක්, ලෝකයේ යථාර්ථය මෙනෙහි කරලා ඒක තථාගතයන්න් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ තුලින් අහලා ඒ සද්ධර්මයේ තුලින් ඇති කරගත්ත දර්ශනයෙන් මේ ලෝකයේ තියෙන මේ යථාර්ථය දැක ගන්න, මේ සිත පුහුණු කරන්න ලැබිච්ච අනගි අවස්ථාවක් මේ. ඉතින් මේ මනුෂ්‍ය භවයේ ඒ ලැබිච්ච අනගි අවස්ථාව අපි හැමෝම ඒ තථාගතයන් වහන්සේට ගෞරව කරන්න නම් අපි හැමෝම මේක තේරුම් අරගෙන අපේ සිහිනුවන දියුණු කරමින් අපිට මේ ලැබිලා තියෙන මේ ප්‍රසාද මට්ටමට අරමුණු වෙන ලෝකය, එහි යථා ස්වභාවය, මේ අපිට ස්පර්ශ වෙන දේ, අපේ මේ ඉන්ද්‍රිය මට්ටමින් අපිට මේ ස්පර්ශ වෙන දේ යථාර්ථය අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක තමයි අපි මේ දහම් මානසිකාරය පවත්වන්න ඕනේ. ඉතින් මේ මානසිකාරය අපි මනාව අපිට ශක්ති ප්‍රමාණයෙන් අපි කරන්න ඕනේ. ඉතින් ඒකට අපි සතිමත්ව, අපි අවදිමත්ව අපේ ජීවිතය ගත කරන්න ඕනේ. ඉතින් අන්නේ අවදිමත් බව තුළ, සතිමත් බව තුළ අපිට පුළුවන් වෙනවා මේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒ අපි සම්මුති වශයෙන් අරගන්නා ස්ථාන ඇසුරු කරගෙන පරමාර්ථ වශයෙන් පවත්නා වූ ප්‍රසාද මට්ටම් වලට ඒ පරමාර්ථ වශයෙන්ම ඇසුරු වෙන්නා වූ ස්වභාවය, අරමුණු ස්වභාවය තේරුම් අරගෙන, එම ස්පර්ශය තේරුම් අරගෙන, ඒකේ යථාර්ථය තේරුම් අරගෙන අපි ඒ ස්පර්ශය උපාදානය කරගෙන, අපි විසින් ගොඩනගාගෙන, අපේ අවිද්‍යාව ආදී නිසා අප විසින් නැති දෙයක් ඇති විදිහට ගොඩනගාගෙන අප හසුරුවන මේ සම්මුතිය නිසා අපි මුලාවටපත් වෙලා අපි මේ ලෝකයක් ඇසුරු කරනවා, පරිහරණය කරනවා කියන කාරණේ තමයි අපි මේ දහම තුලින් දිගටම අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. අපිට මට මගේ ජීවිතේ පෞද්ගලිකව ගත්තාම මෙන්න මේ කියන කාරණේ, මේ කියන ධර්මය වැටහෙන්න පටන් ගත්තේ ඇත්තටම මේන් අවුරුදු කිහිපයකට පෙර, ඇත්තටම බැලුවොත් අවුරුදු 7කට පමණ පෙර තමයි මේ කියන ආකාරයට මේ බෞද්ධ දර්ශනයේ තියෙන යථාර්ථය මෙනෙහි වෙන්න පටන් ගත්තේ. ඊට කලින් මෙහෙම දෙයක් මේ බෞද්ධ දර්ශනයේ දේශනා කරන්න කියන එක ඇත්තටම අපිට අවබෝධ වුණේ නැහැ. අපි ඒක හිතන් හිටියේ බාහිර ලෝකයක් ඇත්තටම තියෙන බවට අරගෙන අපි ජීවත් වෙච්ච තැනක අසෘතවත් පෘථග්ජන භාවයක තමයි ජීවත් වුනේ. ඒ අසෘතවත් බවින් මීට වසර 12කට 13කට කලින් ඒ අසෘතවත් බවෙන් මදක් මිදෙන්න ලැබුණා. මොකද ශ්‍රද්ධානුසාරී ජීවිතයකට අපි ඇතුළත් වීම නිසා. දැන් අපි සඳුදා දහම් සාකච්ඡාවේ අවසානයේ මම පෞද්ගලිකව මගේ ජීවිතයේ ප්‍රවෘත්ති කිහිපයක් ඔබට ගෙනහර පෑවා මේ දහම් සාකච්ඡාවේදී. ඉතින් එතෙන්දී මම ඉස්මතු කරපු කාරණයක්
ශ්‍රද්ධානුසාරීව ශ්‍රද්ධාව උපදවගෙන ඒ ශ්‍රද්ධාව තුලින් අපිට ප්‍රඥාව නැති වුණත් ඒ ශ්‍රද්ධාව තුලින් මේකේ ගමනේ යම්කිසි නිවැරදි කිරීමක් නිවැරදි දිශාවකට හැරීමක් හැරෙන්න පුළුවන් කියන එක අපි තේරුම් ගත්තා මීට අවුරුදු 12කට 13කට කලින්. ඉතින් අන්න එහෙම ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන යම් දුරක් එනකොට තමයි අපිට ක්‍රමයෙන් හැකි උනේ මේ ධම්මානුසාරී ප්‍රතිපත්තියට එන්නත් මේ කියන යථාර්ථය දෙසට ගමන් කරන්නත් කියන කාරණා. ඉතින් ඒ විදිහට තමයි අපේ ජීවිතයේ මේ ධර්ම මාර්ගය තුල සකස් වෙන්නේ. අපි මේ தത്വෙටපත් වෙච්ච විදිහ බැලුවහම ඒ අසෘතවත් පුතග්ජන බවින් යන්තම් ශ්‍රුතවත් ශ්‍රද්ධාවන්ත බවකට ඇවිල්ලා ඒ ශ්‍රුතවත් බවින් ආර්ය ශ්‍රාවක බවට පත් වෙන්න කටයුතු යෙදිච්ච හැටි බැලුවහම අපිටත් ඒක අපේ ජීවිතේ තරුණ විය ඉක්මවලා යනකොට මේ මැදිවියට පත් වෙන අවස්ථාවලදී තමයි ඒ தത്വයට අපිට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම අපේ කලින් પરම්පරාව මගේ පවුල ගත්තොත් මගේ පවුල් පසුබිම තුල අපේ කලින් પરම්පරාව ගත්තොත් ඒගොල්ලෝ අපටත් වඩා ප්‍රමාද වෙලා තමයි මේ තැනට එන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් එහෙම බැලුවාම අපිට ඊටාම වටිනාකමක් පේනවා මේ ධර්මයට මේ කියන ප්‍රතිපත්තියට මේ කියන ප්‍රතිපදාවට තරුණ කාලයේදීම තරුණ කාලයේ ආරම්භයේදීම මේ හිරිමල් යෞවන වියෙන් නැත්නම් ළමා වියෙන් යෝන් වියට ඇවිල්ලා තරුණ වියට එළඹෙද්දීම මේ ගැඹුරු ධර්මය ඒ විදිහට තේරුම් අරගෙන එන්න පුළුවන් නම් මම හිතන්නේ ඊට වඩා මේ මනුෂ්‍ය ජීවිතේ වෙන වාසනාවන්ත භාවයක් ඇත්තටම නැහැ කියන කාරණේ ඒක අපිට හොඳටම පැහැදිලි කාරණයක් අපිට තියෙන අත්දැකීම් එක්ක බැලුවා. ඉතින් අපි අතීතයට ගිහින් බැලුවත් බුද්ධ කාලයේදී අපි දකිනවා ඉතා කුඩා වයසේ දරුවන් පවා මේ මාර්ගඵලවලට පත්වෙච්ච යුගයක් තිබුණා. ඉතින් අපිට පැහැදිලිව පේන කාරණයක් නැත්නම් අපිට පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ ඊළඟ අපේ පරපුර අනාගත පරපුර අපි මේ ධර්මයේ පිහිටවන්න අපි වෑයම් කරන්න ඕනේ. ඒක අපාතින් මේ කියන යම් දෙයක් තේරුම් ගත්ත මට්ටමකට ඇවිල්ලා තියෙන අපාතින් විය යුතු බලවත් යුතුයකමක් ඒක අපි බුද්ධ ශාසනය වෙනුවෙන් කරන බලවත් යුතුයකමක්. ඉතින් අපිට ඒ තැනට අපේ මේ ඉදිරි પરම්පරාව අපේ ශක්ති ප්‍රමාණයෙන් පත් කිරීමේ වගකීම තියෙනවා බෞද්ධයන් හැටියට. ඉතින් නිසැකවම ඒ යෝන් වයසේදී තරුණ වියට එළඹෙද්දී මේ ධර්මය මේ විදිහට දැනගන්න අවශ්‍යයි කියන කාරණය අපි ඒක පෙන්නලා දෙන්න ඕනේ කියන කාරණය පෞද්ගලිකව මගේ හදවතට තදින්ම වැදිලා තියෙන කාරණයක්. ඉතින් අප ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් ගත්තත් ඔවුන් අතරින් දැන් අපි ගත්තොත් සත්‍චිත්‍රා දියණිය ඇය උත්සාහ කරේම මේ කුඩා දරුවන් යෞවනයට පත් වෙන දරුවන්ට ඒ තුරුණු සිතට යථාර්ථයේ වැඩසටහනින් මේ සත්‍යය පෙන්වා දෙන්න. ඉතින් අපි ඒ ආශිර්වාදලත් උත්සාහය තව ඉදිරියට වර්ධනය කරගන්න අපේ උත්සාහය අනිවාර්යෙන් ලබා දෙනවා. ඉතින් ඒකත් මෙතනදී සිහිපත් කරේ. ඉතින් අපි මේ විදිහට මෙහි තියෙන මේ වැදගත්කම අපි තේරුම් ගන්නවා. ඉතින් අපිට ඒක නිසා නැවතත් මතක් කරනවා ඒ අපිට තියෙන මේ කල්යාණ මිත්‍ර වැට සංසිඳෙන්න නොදී බිඳ වැටෙන්න නොදී දිගටම පවත්වාගෙන යන්නත් එන්න අපිටත් වඩා ඉක්මනට අපේ ඊළඟ පරපුරට මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න උදව් කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒක අතකින් මගේ ජීවිතේ මට දැනට ඇති වෙලා තියෙන දර්ශනයක් ඒක. ඒ අනුව උත්සාහ කරනවා. ඉතින් අපි ගත්තොත් අපි මේ පවත්වන සාකච්ඡාවල තියෙන වැදගත්කමත් අපිට පේනවා මේ කාරණේට ඍජුව මේකේ වැදගත්කමක් තියෙනවා. අපි යම්කිසි දහම් මානසිකාරයක් කරනවා නම් ඒ දහම් මානසිකාරය තුළ අපි වර්ධනය වෙනවා නම් අපිට අපේ මානසිකාරය අපිට හොඳ පැහැදිලි දෙයක් බවට පත් වෙනවා. අපි තවත් කෙනෙකුට අපිට පැහැදිලි වෙච්ච දෙයක් අපිට පුළුවන් පහසුවෙන් තව කෙනෙකුට විස්තර කරන්න. එයාටත් හොඳට පැහැදිලි වෙන විදිහට. අපි නොදන්න දෙයක් අපි හරියට තේරුම් ගත්තේ නැති දෙයක් අපි කෙනෙකුට කොහොමද විස්තර කරන්නේ? එතකොට ඒ විස්තරය අහලා අපිටත් ඒක හරියට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මොකද අපි ඒක හරියට දන්නේ නැති නිසා ඊළඟට අහන කෙනාටත් ඒකෙන් කිසිම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. අපි කාරණය හරියට දැනගෙන නොකියන නිසා.
ඉතින් අපිටත් මේක අපේ මට්ටමේ අපේ ජීවිතය තුළ අපිට මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා මේ ධර්ම මාර්ගය අපි ඉදිරියට යනකොට අපි මේ ධර්ම මාර්ගයේ කොයිතරම් අපේ ජීවිතයට අපි ගලපගෙන තියෙනවද, අපි මේකේ සාරය කොච්චර අපේ ජීවිතයට උකහාගෙන තියෙනවද කියන කාරණය අපිටම බලා ගන්න පුළුවන් ඉතාම හොඳ තැනක් තමයි මේ ධම්ම සාකච්ඡා. අපි ධර්මය සාකච්ඡා කරන්න ඕනෙම ඒ නිසා. ඒක ඉතාම මේ පුදුම විදියට අන්නගේ විදියට අපේ ජීවිතයේ අපේ තියෙන ධම් අවබෝධය තීව්‍ර කරනවා. අපිට තව කෙනෙකුට ඒ ධම ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති කරනවා. ඒ වගේම අපේ ධම් මානසිකාරය තීව්‍ර කරලා අපිව අවබෝධයට ගෙනියාම ඇති කරනවා. ඉතින් ඒකට හොඳම උදාහරණ අපිට බෞද්ධ සාහිත්‍යයේ පුරාම අරගෙන පුළුවන්. ඉතින් අපි ත්‍රිපිටක සාහිත්‍යය ගත්තත් අපි දක්නවා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ කොයි තරම් තියෙනවද මේ බුද්ධ ශ්‍රාවකයන් ඒ වගේම ගිහි උපාසකවරුන් එකතු වෙලා කරපු දහම් සාකච්ඡා. ඊළඟට අපිට මේ සමකාලීන බෞද්ධ ආසන්න යුගවල බෞද්ධ සාහිත්‍යය ගත්තාම උදාහරණයක් වශයෙන් මිලින්ද ප්‍රශ්නය වගේ කෘති ගත්තාම ඒ කෘති තුල ඒවා ලියවිලා තියෙන්නේ දහම් සංවාද පවත්වපු ඒවා කාරණා පදනම් කරගෙන ඒ වගේ මේ දහම් සාකච්ඡා ඇතුලේ සිදුවෙච්ච මේ දහම් ගැලපීම් නැත්නම් ඒ දහම් සාකච්ඡා ඒ සාකච්ඡාවට බඳුන් කරපු කාරණා ඒවා පාදක කරගෙන තමයි මේ ග්‍රන්ථ ලියවිලා තියෙන්නේ. ඉතින් මිලින්ද ප්‍රශ්නේදී තාම හොඳ උදාහරණ මේ දහම් සාකච්ඡා කිරීම මේ ඉරීම තව කෙනෙකුට කියා දීම තව කෙනෙකුට මේක ප්‍රකාශ කිරීමේ වටිනාකම දැන් මිලින්ද ප්‍රශ්නේ ඒ ප්‍රධාන චරිත දෙක මේ නාගසේන මහරහතන් වහන්සේ සහ මිලින්ද රජතුමා කියන චරිත දෙක ගත්තාම මේ අය මේ දහම සාකච්ඡා කිරීමෙන්මයි අවබෝධය ලැබුවේ. දැන් නාගසේන මහරහතන් වහන්සේ ඒ ධර්ම මාර්ගයට පිවිසෙන්නේ මාර්ගඵල අවබෝධයට එන්නෙම තමන් මේ මානසිකාර කර දහම එක්තරා මේ උපාසිකාවකට තමන්ට ප්‍රත්‍යයෙන් සංග්‍රහ කරන ඒ දානමාන ආදිය දෙන දායිකාවකට උපාසක ගෙදරක ඒ උපාසිකාවට මේ සාමණේර ස්වාමින් වහන්සේ ධර්මය දේශනා කරන. ඒ ස්වාමින් වහන්සේ නාගසේන සාමණේර ස්වාමින් වහන්සේ මේ ධර්මය දේශනා කරනකොට ඒ ධර්මය අහලා ඒ උපාසිකාවට ඒ ධර්මය දේශනා කිරීමෙන්ම තමයි ස්වාමින් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. ඊට පස්සේ නැවත උන්වහන්සේ ඒ විදිහටම තවත් අවස්ථාවක දහම විස්තර කරද්දී උන්වහන්සේ අනිත් කෙනා ඒ දහම අහලා සෝතාපන්න වෙනකොට උන්වහන්සේ සකෘදාගාමී ඵලයට පත් වෙනවා. ඊළඟට නැවත වාරයක් එක්තරා චාරිකාවක ඒ මිලිඳු රජතුමා හමු වෙන්න පෙර උන්වහන්සේ චාරිකාවේදී සිටියදී නාගසේන මහරහතන් වහන්සේ එක්තරා ඒ සිටුවරයෙකුට උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ සිටුවරයා ඒක අහලා මඟඵල ලැබනකොට උන්වහන්සේ අනාගාමී තත්වයට පත් වෙනවා. ඉතින් මේ දේවල් දිහා බැලුවාම මේ ධර්ම සාකච්ඡාවල තියෙන වලින් මේ මාර්ගඵල අවබෝධයට යන්න ඒ ලැබෙන මේ ප්‍රත්‍ය කොයිතරම් බලවත්ද කියලා පේනවා. මම හිතන්නේ මට අර කලින් කියපු උදාහරණේ ඒ දහම සාකච්ඡා කිරීමේදී ලැබිච්ච මාර්ගඵල දෙක සෝවාන් සකෘදාගාමි මාර්ගඵල දෙක බව තමයි ඒක පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මොකද අනාගාමි අරහත් මාර්ගඵල බොහෝ විට වඩාත් භාවනාමය මානසිකාරය භාවනාමය පැත්තට ගිහිල්ලා මානසිකාරය ඒ භාවනාව දැඩි කරපු අවස්ථාවක ඇති වෙන දෙයක් විදිහට තමයි මට දැන් මතක් වෙන්නේ. ඒ නිසා මම මේ මාර්ගඵල වලට පත්වීමේදී චාරිකාවලදී මාර්ගඵල වලට පත් උනේ දහම් සාකච්ඡාවලින් මාර්ගඵල වලට පත් උනේ සෝතාපන්න සකෘදාගාමී කියන අවස්ථා දෙක බව මතක් කරන්න කැමැති. නිවැරදි කිරීමක් මේ කරන්නේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේ ඒ ඉහළ මාර්ගඵල අනාගාමී අරහත් භාවයට යන්නේ ගැඹුරු භාවනාව තුලින් කියලා මේ වෙලාවේදී පවසන්න අවශ්‍යයි මට. ඉතින් හොඳයි මේ විදිහට බැලුවාම මේකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඇත්තටම දහම් සාකච්ඡාවම මේ මාර්ගඵල වලට අවතීර්ණ වීමේ දොරටුවක් බව අපිට හොඳටම පේන කාරණයක්. ඉතින් මිලින්ද ප්‍රශ්නේ දැන් මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් දෙදෙනා මේ මිලින්ද රජතුමා සහ නාගසේන
මහරහතන් වහන්සේ සම්මුඛ වෙලා ඒ ධර්ම සංවාදයේ දෙනකොට මුලින්ම ඒක වාදයක් විදියට පටන් ගන්නෙ. නමුත් පස්සේ රජතුමාගේ අධික ප්‍රඥාව කුළු ගැන්විලා මේ ධර්ම සාකච්ඡාව තුලින් ඒක වාදය ධර්ම සාකච්ඡාවක් බවට ක්‍රමානුකූලව පත් වෙලා අන්තිමට රජතුමා බෞද්ධ දර්ශනයට නතු වෙලා සරෙන්ඩර් වෙලා බෞද්ධ දර්ශනයේ ඉදිරියේ තමන්ගේ වාදීව ස්වභාවය වාද කරන සුළුවේ ස්වභාවය සම්පූර්ණයෙන්ම අතහැරලා ධර්මයට ශ්‍රද්ධාව උපදවගෙන ධර්ම මාර්ගයට පිවිසීම දක්වා ඒ රජතුමා මේ ධර්ම සාකච්ඡාව ඇතුළේදී වෙනස් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ උත්කෘෂ්ඨ කාර්යයක් මේ ධම් සාකච්ඡාවකින් මේ තථාගතයන්න් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් සසරේ පාරමිතා පුරලා අනන්ත දුක් විඳින අගක් මුලක් නැතිව සසරේ දුක් විඳින සත්ව කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කර වදාළ මේ ධර්මය අපි යම්කිසි ආකාරයකින් අහලා දැනගෙන ඒ දැනගත ධර්මය අපේ හිත තුළ මානසිකාර කරද්දී ඒක අපේ මේ වචන වලට පෙරලලා අපේ මුවින් පවසමින් අපි අනිත්‍යත් එක්ක ඒ ධහම බෙදා ගන්නවයි කියන එක කොයිතරම් දෙයක්ද ඊළඟට ඒ ධහමට අනුකූලව ක්‍රියා කරනවයි කියන එක. එහෙනම් අපි සිතින් කයින් වචනෙන් කයින් කියන මේ තුන් ආකාරයෙන්ම මේ ධහම ඇසුරු කරනවයි කියන එක සිද්ධ වෙනවා. ඉතින් එතනදී මේ ධර්ම සාකච්ඡාවට එනවයි කියලා කියන්නේ කෙනෙක් ධහම නිකන් හිතෙන්ම මෙනෙහි කර කර ඉන්නවට වඩා එයා තව පියවර ගණනාවක් ඉස්සරහට යවන්න පුළුවන් කාරණයක් තමයි ධම් සාකච්ඡා කරනවායි කියන්නේ. මොකද එයා ධම් සාකච්ඡා කරනවායි කියන තැනට එනකොටම ඊළඟට එයා මේකේ මැදට ඇවිල්ලා ධම මෙනෙහි කරනවා සාකච්ඡා කරනවා ක්‍රියාවට නගනවායි කියන කාරණා තුනේදී සාකච්ඡාවට ආවයි කිව්වම එයාගේ දෙපැත්තේ හිටින්නේ දෙපැත්තේ හිටගන්නේ ධම මෙනෙහි කිරීම. දෙපැත්තේ ස්ථාපනය වෙන්නේ ධම මෙනෙහි කිරීම සහ ධම ක්‍රියාවට නැගීම කියන කාරණා දෙක. ඉතින් මේ දෙක අතරමැද්ද ඉන්නකොට ඒ දෙකම ස්පර්ශ වෙන්න තියෙන අවස්ථාව ඇති කරගන්නවා. ඉතින් ඒ නිසායි මේ ධම් සාකච්ඡාව වැදගත් වෙන්නේ. ඉතින් මේක ධම් සාකච්ඡාව පුහුණු කරන්න ගිය මොහොතේම ඉඳන් මගේ ජීවිතේ පෞද්ගලිකව මම මේ කාරණේ අත්දැකලා මේ ධම් සාකච්ඡාව අපිව ආධ්‍යාත්මිකව කොයිතරම් ඉහළට ගෙනියනවද? කොයිතරම් ආධ්‍යාත්මික සාරවත් බවක් අපේ ආධ්‍යාත්මික ජීවිතය තුල ගොඩනගනවද කියන එක අති විශාල මේ ස්වභාවයක් උතුම් ස්වභාවයක් එකකින් ඇති කරනවා. ඉතින් ඒක අපි පෞද්ගලිකව මේ අවුරුද්දකට වැඩි කාලයක් සතිපතා මේ ධම් සාකච්ඡා පවත්වලා අපි ඒ අත්දැකීම ලැබලා ඒ ජොලිතය නැත්තම් ඒ කියන නිමි ඒක අපිට මේ බෞද්ධ දර්ශනය තුළ කියන්නේ අපේ චිත්තසංතානය නිවා ගැනීම. ඉතින් අන්නේ ධර්මයේ පැත්තෙන් ක්‍රියා කරන්න යම්කිසි උනන්දුවක් තියෙනවා. ඒකට අපි ජොලිතය කියලා කියනවා. නමුත් ඒක දැන් බෞද්ධ දර්ශනයේදී සාමාන්‍යයෙන් අපි යොදන්න ඕන වචනේ අපේ අධ්‍යාත්මයෙන් නිවා ගැනීම කියන කාරණා. මොකද අර ජොලිතය ආදිය ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ බෞද්ධ දර්ශනයෙන් පිට දර්ශනවල. මොකද ඒ දර්ශනවල තියෙන්නේ නොයෙක් දේවල් සඳහා ක්‍රියාත්මක වීම. නමුත් අපි බෞද්ධ දර්ශනය තුළ තියෙන්නේ අපි නිවා ගැනීම චිත්තසංතානයේ. ඉතින් ඒ නිවා ගැනීමට අනුකූලව අපිට කටයුතු සිද්ධ වෙනවා මේ ධම් සාකච්ඡාව තුලින්. ඉතින් ඒ නිසා මේකේ වටිනාකම නම් පින්වතුනි කියා නිම කළ නොහැකි කාරණයක් ධම් සාකච්ඡාවක් පවත්වනවා කියන කාරණේ. ඉතින් ඒ නිසායි මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ධම්ම ශ්‍රවණය කිරීම වගේම ධම්ම කාලේන ධම්ම ශ්‍රවණ කාලේන ධම්ම සාකච්ඡා කියලා ගාථා දෙකක වෙන වෙනම මේක සඳහන් කරලා ස්ථාපනය කරලා දෙනවා අපිට මේකේ තියෙන වැදගත්කම. ඉතින් ඒ නිසා ධම් සාකච්ඡා කරනවා කියන එකට කිසිසේත්ම පසුබට වෙන්න එපා. උත්සාහය උනන්දුව අත්හරින්න එපා. ධම් සාකච්ඡාවේ යෙදෙන්න. ඉතින් පින්වතුනි ඒ ධම් සාකච්ඡාව තුල තියෙන ඊටාම උතුම් දේ නම් ඒක අපේ ජීවිතයේ අපේ චරිතයේ සම්මුතිය පැත්තෙන් ගත්තත් ඒක අපේ චරිතය ගොඩනගන්න විශාල වශයෙන් හේතු පාදක වෙනවා. මොකද මම එහෙම කියන්නේ අපි ඔබ දන්නවා අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා මේ ලෝකේ ජීවත් වෙලා මේ ධර්ම මාර්ගයට එනකන් අතර කාලේ අපි කල්පනා කරලා බැලුවම ආපස්සට හැරිලා අපි ස්වභාවයෙන්ම සසරේ පුරුදු වෙලා තියෙන්නේ වඩාත් අකුසලයේ පැත්තට බර වෙලා ක්‍රියා කරන්න.
ඉතින් ඒක මේ ජීවිතේටපත් වුණාමත් ඒක ආරම්භයේ ඉඳන් පැවතෙන ස්වභාවය උනේ ඒකයි. ඉතින් අපි මේක වෙනස් කරන්න මේ දහම අහලා අපි මේක වෙනස් කරන්න කටයුතු නොකරොත් අපි දිගටම ජීවිතේ පවත්වන්නේ ඒ අකුසල පක්ෂයට බරව. අපි දන්නවා අපිට සමාජයේ දකින්න අපි ඇසුරු කරන බොහෝ දෙනෙක් ගත්තාම අපිට පේනවා ඒගොල්ලන්ගේ සිතින් සංවරණය, වචනයෙන් සංවරණය, කයින් සංවරණය කියන කාරණා. ඉතින් එහෙම සංවරයක් නැතුව ඉන්නේ. එතකොට අපිට මේ දැක ගන්න පුළුවන් දේවල් තමයි ඒ අකුසල පක්ෂයට බර වෙච්ච සිතිවිලි, වචන, ක්‍රියා නික්මෙන බව ඒ ජීවිත තුල. ඉතින් බලන්න අපිට සාසරේ මේ අපි මේ කතා කිරීමේ හැකියාවම අරන් බලන්නකො මේක මනුෂ්‍ය ජීවිතේට මේ කතා කිරීමේ හැකියාව කියන එක ඊටාම වටින දෙයක්. මේක තිරිසන් සත්තුන්ට ඊටාම දුර්ලභ කාරණයක්. මේ විදිහට අලංකාර වචන ලස්සනට හසුරුවලා කතා කරනවා කියන කාරණේ. ඉතින් එවන් උත්කෘෂ්ඨ හැකියාවක් ලැබිලා තියෙද්දි ඒ කතා කරන වචන, පරුෂ වචන වුණා, රළු වචන වුණා, පරුෂ රළු වචන, ඒ වගේම සම්‍යක් ප්‍රලාප, කේලම්, මුසාවාද ආදී වුණොත් ඒ විදිය ස්වභාවයක වචන පිට කරනවා නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඒක කොච්චර අපරාධයක්ද නාස්තියක්ද කියලා මොහොතකට හිතලා බලන්න. අපි සිතිවිලි දිහා හිතලා බලන්න, ක්‍රියා දිහා හිතලා බලන්න. මං වචන විතරයි ඉදිරියට ගත්තේ මෙනෙහි කරන්න. අපි එහෙම බැලුවොත් අපිට පේනවා අපි මේවා කුසල පක්ෂයට දාලා හැසිරෙව්වේ නැත්නම් අපි මේ ලැබිච්ච උතුම් අවස්ථාවට කරන්නේ විශාල අසාධාරණයක්. ඉතින් ඒක කුසල පක්ෂයට දාලා හසුරවන්න තියෙන හොඳම ශක්තිය නිදහස් කිරීමේ ක්‍රමයක් තමයි ධම්ම සාකච්ඡා කිරීම. මොකද අපි මේ ධර්ම සාකච්ඡා කරනකොට අපේ මුවින් පිට වෙන්නේ සුන්දර ධර්මයට අනුකූල කුසල පක්ෂයේ සුන්දර වචන වලින් තමයි අපි මේක කතා කරන්නේ. ඉතින් අපි මේක ජීවිතේ මෙහෙම පුරුදු කරනකොට පැය දෙක දවස ඊට පස්සේ අපි නොදැනුවත්වම මේක අපි සාමාන්‍ය කතා බහ ඇතුළටත් ඇවිල්ලා ඒකත් අපේ ක්‍රියාව පැවැත්ම ඒවත් ඒ විදිහට නිවැරදි වෙනවා කියන එක කියන්න ඕන කාරණයක්. ඉතින් මේ සියල්ලටම දැන් වතුර වැටිලා වියලි බිමකට වතුර වැටුණොත් ඒ වියලි බිම විශාල ප්‍රදේශයක් ඒ වතුර ප්‍රමාණයෙන් පෙඟිලා පැතිරිලා යනවා. ඉතින් ඒ වගේ තමයි මේ ධර්ම සාකච්ඡාව අපේ ජීවිතයට ඇතුළත් වුණාම ඒක අපේ ජීවිතය ඒ විදිහට සාරවත් කරනවා, අධ්‍යාත්මය පුරාම ඒක විහිදිලා යනවා, සුගන්ධවත් කරනවා අපේ අධ්‍යාත්මය. ඒක මේ ධම්ම සාකච්ඡාවේ ආශ්චර්යය. මොකද මේක අපි මේ සාකච්ඡා කරන්නේ මේ එසේ මෙසේ දහමක් නෙමෙයි. මේක තමයි ලෝකයේ තියෙන දැනගත යුතු සත්වයාව සංසාරයෙන් ගලවන දහම. සත්‍ය දහම, ලෝකයේ තියෙන සැබෑ යථාර්ථය. අන්න ඒ නිසා ඒ සම්පූර්ණ absolutely perfect, absolutely truth ධර්මය සාකච්ඡා කරන නිසා තමයි ඒ බලවත් බව ඇති වෙලා තියෙන්නේ. වෙන ධර්මයක් නෙමෙයි මේ, වෙන දර්ශනයක් නෙමෙයි මේ කතා කරන්නේ. සාරාංශක කල්පලක්ෂයක් භාග්‍යවතුන් වහන්සේ සසරේ පාරමිතා පුරලා අවබෝධ කරගත්ත සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු තථාගත සද්ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ තමයි මේ ධර්ම සාකච්ඡා වලින් නික්මවන්නේ. අන්න ඒක නිසායි ඒක බලවත් වෙලා තියෙන්නේ. අන්න ඒ කාරණය අපි හැමෝම තේරුම් ගත්තොත් අපිට මේ ධම්ම සාකච්ඡාව කියන එක අපි ජීවිතේ උත්කෘෂ්ඨ මහත්ඵල මහානිසංස කුසලයක් කරගන්න තිබෙන අවස්ථාව අපි අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව ලබා ගන්න. ඉතින් ඒක මට තේරෙනවා මම ලබා ගනිමින් සිටිනවා. ඉතින් මගේ එකම පැතුම හා කැමැත්ත, අපේක්ෂාව, ඡන්දය ඒ ඔබත් ලබා ගැනීම. ඉතින් ඒ නිසායි අද ධම්ම සාකච්ඡාවට මම තනි සහභාගී වුණා. අද පළවෙනි දවසේ සාකච්ඡාව පවත්වන්නත් ප්‍රමාද වුණා. නමුත් සහභාගීත්වය කිසිවෙකු නොවුනත් ඒ වගේම සහභාගී වෙන්න අපේක්ෂා කරපු අය අපට පණිවිඩ වලින් දැන්වුවා ලංකාවේ තියෙන මේ විදුලි අර්බුදය නිසා, නෙට්වර්ක් කනෙක්ෂන් නැති නිසා අපිට සම්බන්ධ වෙන්න බැහැයි කියන කාරණේ. ඉතින් ඒ අත්ම තමයි අපිට අද ධම්ම සාකච්ඡාවේ මාපමණක් ඉතුරුනේ. නමුත් මම සාකච්ඡාවට වෙනුවෙන් උපරිම දේ මට කරන්න පුළුවන් කැපකි ඒ දේ මම සාකච්ඡා වෙනුවෙන් කළා. මම මේ සාකච්ඡාව
කවුරු හිටියත් නැතත් මගේ යුතුයකම දහම් සාකච්ඡාව හෝ දහම් මානසිකාරය මෙහි සටහන් කර අනේක මේ සූම් අවකාශය තුල. ඉතින් ඒකයි මම විසින් කරේ. ඉතින් මේ උතුම් දහම් සාකච්ඡාව අද මෙහිම අපි ආරම්භ කරත් ඉදිරියට නොකඩවා සෑම අඟහරුවාදා දිනකම පවත්වන්න අපිට හේතු වාසනා ගුණය ලැබේවා. ඒ වගේම මේ උතුම් රැස් කරගත්තා වූ මේ උත්කෘෂ්ඨ කුසලයේ මේතෙක් විනාඩි 45කට ආසන්න කාලයක් මේ දහම් මානසිකාර්ය කිරීමෙන් අප රැස් කරගත්තා වූ උත්කෘෂ්ඨ කුසලය අපි පුණ්‍යානුමෝදනා කරන සියලු පාර්ශ්වයන් කෙරෙහි අනුමෝදන් කරනවා. මහා සංඝරත්නය කෙරෙහි ඒ වගේම රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගයෙන් අතීතයේ සිට වර්තමානයේ දක්වා ක්‍රියා කරන සියලු වාසී උදාර දූපුතුන්ට මෙරට වාසය කළ සහ දැනන් වාසය කරන ඒ උදාර සියලු දෙනාට අපි මේ විනානුමෝදන් කරනවා. ඒ වගේම අපේ රටත් ලෝක සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන ඉෂ්ඨකාමී සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අපි මේ කුසලය අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දහම් සාකච්ඡාවට අදාළ මේ සංසදයන්හි සිටින සියලු කල්යාණ මිත්‍ර ඔබ සියලු දෙනාගේම පවුල්වල ඔබගේ ඔබේ පවුල්වලත් සියලු දෙනාට අපි මේ පුණ්‍යානුමෝදනාව කරනවා. ඒ වගේම මේ දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච මගේ පරලෝසපත් යානන් වහන්සේත් ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන් වහන්සේත් ඒ වගේම මිය පරලෝ ගොස් සිටින මගේ ඉතාම සුන්දර හදවත් තිබුණු මට ඉතාම සමීපව සිටිය මට ඉතාම කරුණාව දක්වපු ඒ උදාර වැඩිහිටියන් කීප දෙනා අපේ පවුලේ ඒ අයව සිහිපත් කරනවා. ආච්චි අම්මලා සීයා ඒ වගේම ඉච්චි සීයා මගේ බිරිඳගේ මව හා පියා මගේ ආදරණීය මට නැවත දෙවනවරටත් දෙමව්පියන් හා සමාන වූ මගේ ආදරණීය මාමණ්ඩියත් නැන්දම්මත් මං ඉතාම ආදරෙන් මතක් කරනවා. ඔය වුන් සියලු කුසලය අනුමෝදන් කරනවා. ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මේ කුසලය අනුමෝදන් වීමෙන්. ඉතින් ඒ වගේම මේ සූම් වේදිකාව සකස් කරලා දෙන්න ප්‍රත්‍යසපයපු අජන්ත සම්පත් ගුරු පියාණන්ටත් වෛද්‍ය විජේමාන්න මහත්මයාටත් මම මුළු හදවතින්ම පුණ්‍යානුමෝදනා කරනවා. අපි නැවත ඊළඟ දහම් සාකච්ඡාවකින් හමු වෙමු. සියලු දෙනාට පෙරවන් සරණයි.